සාමාන්‍ය පෙළ ලියන දරුවෙක් ඉගෙන ගන්නවා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය 11 වසරේදී. ඒකට අදාළ වන 10 ශ්‍රේණිය ජීවිද්‍යාව දැනුමත් එක්කම මේ වීඩියෝ එකේ විශේෂ පාඩමක් ඕගොල්ලන්ට ලෑස්ති කරලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ 11 වසර ආහාර ජීර්ණ පද්ධතිය කොටස් ටිකට අමතරව 10 ශ්‍රේණිය ආහාර ජීර්ණ පද්ධතියට වැදගත් වෙන 10 ශ්‍රේණියේ ජීවිද්‍යාව කොටස්. ඒ දේවලුත් එක්ක තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඒක නිසා ගොඩක් ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි බලමු ආහාර ජීර්ණ පද්ධතිය යටතේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියන එක. එහෙමනම් අපි ආහාර ජීර්ණ පද්ධතිය කියන පාඩමේ මම කිව්වා 10 ශ්‍රේණිය කොටස් ඕගොල්ලන්ට වැදගත් වෙන දේවල් ගොඩක් මේකෙදී මතක් කරන ගමන් තමයි අපි 11 වසර පාඩමට යන්නේ කියලා. ඔන්න පටන් ගන්න තැනම මතක් කරනෝ වැදගත් වෙන 10 ශ්‍රේණියේ දැනුම. ලියා ගන්න ආහාර ජීර්ණ පද්ධතිය කියලා මාතෘකාව ඕගොල්ලෝ ලිව්වට පස්සේ අපි ඉගෙන ගන්න පළවෙනි මාතෘකාව සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4 කියලා මේ 4 ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ල වලට නියුක්ලෙයික් අම්ල කියලා කියනවා. ඊළඟට ඕගොල්ලෝ ලියා ගන්න ඕගොල්ලන්ට තිරේ පෙන්눔 කළා නැහැ. සජීවී පදාර්ථය අඩංගු අකාබනික සංයෝග වර්ගත් ලියා ගන්න. මේත් එක්කම ජලය, ಖನಿಜ සහ වායු වර්ග. ආහාර ජීර්ණ පද්ධතියේදී ක්‍රියාවලියේදී ජීර්ණයක් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ මුලින්ම වෙන්නේ ජීර්ණයක්. එතකොට ජීර්ණය වුණාට පස්සේ ඒ ජීර්ණය වෙන ආකාරයෙන් පස්සේ අන්තිමට ඉතුරු වෙනවා ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියා වෙලා ජීර්ණය වෙලා ප්‍රතිඵල ඉතුරු වෙනවා. ආහාරයක අන්තිමට ඉතුරු වෙන ඵලයට කියනවා අන්තඵලය කියලා. ජීර්ණයෙන් අවසානයේ ඉතුරු වෙන ඵලයට කියනවා අන්තඵලය කියලා. එතකොට කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වුණාට පස්සේ හැදෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල තියෙන පුංචිම අවස්ථාව මොනොසැකරයිඩ්. එතකොට මොනොසැකරයිඩ් අණු වර්ග 3යි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඊළඟට ප්‍රෝටීන කියන ආහාරමය ද්‍රව්‍ය ජීර්ණ වෙලා ඒක හැදෙන අන්තිමටම ඉතුරු වෙන ඵලය අන්තඵලය තමයි ඇමයිනෝ අම්ල. ලිපිඩ ජීර්ණය වුණාට පස්සේ ලිපිඩ වල අන්තිමටම ඉතුරු වෙන ඵලය අන්තඵලය තමයි මේද අම්ල, ග්ලිසරෝල්. මේවැයේදී අපි කතා කරා මේ ප්‍රෝටීන වල කුඩාම අවස්ථාව ඇමයිනෝ අම්ලය කියනකොට 10 වසරේදී කතා කරා මතකයිද ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය පිළිබඳව එහෙම. ඒ කියන්නේ කාබන්ට බන්ධන 4කින් සම්බන්ධ වෙලා තියෙනවා. ඇමයිනෝ අම්ලය කියන එකේ ව්‍යුහයේ කාබන්ට බන්ධන 4ක් කාබොක්සිලික් කාණ්ඩය, ඇමිනෝ කාණ්ඩය, හයිඩ්‍රජන් පරමාණු, වෙනස් වෙන දාමය. ඒ දේවල් බලන්න අමතකයි නම් ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය පිළිබඳව. එතකොට මේ දේවල් ටික ලියා ගන්න ඕගොල්ලෝ කලින් කාබනික සංයෝග 4 විස්තර ටික ලියුවානේ. ඊට පස්සේ දෙවෙනියට නෝට් එක විදියට ලියා ගන්න ආහාර ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵලයන් මෙතන දීලා තියෙන ප්‍රතික්‍රියා ටික ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට් කියන කාබනික සංයෝගයේ උප වර්ග නැත්නම් උප විදියට බෙදෙනවා. කාබෝහයිඩ්‍රේට් උප වර්ග විදියට බෙදෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් විදියට. ඕගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන මේ මොනෝ ඩයි පොලි කියලා යෙදෙන වචන වල තේරුම. මොනෝ කියලා අපි යොදන්නේ ගොඩක් වෙලාවට එකක්, ඩයි කියන්නේ දෙකක්, ට්‍රයි කියන්නේ තුනක්, ටෙට්‍රා කියන්නේ හතරක්, පෙන්ටා කියන්නේ පහක්, හෙක්සා කියන්නේ හයක්, හෙප්ටා කියන්නේ හතක් විදිහට ඔන්න ඔය විදිහට වචන මේවට යොදන වචන යෙදෙන්නේ අන්න එහෙම තේරුමක් ඇතුව. එතකොට මේ පොලි කියන වචනෙන් මුලට දාන්නේ ගොඩක් එකතු වෙලා හැදෙනවා කියන එක. මම මේ කියන්නේ අමතර කාරණාවක් ඕගොල්ලන්ට මේ නම හැදිච්ච එක ගැන. මොනොසැකරයිඩ් කියන්නේ එතකොට සැකරයිඩ් අණු එකකින් හැදිලා තියෙනවා. ඩයිසැකරයිඩ් කියන්නේ සැකරයිඩ් අණු දෙකකින් හැදිලා තියෙනවා. පොලිසැකරයිඩ් කියන්නේ සැකරයිඩ් අණු ගොඩකින් හැදිලා තියෙනවා. ඒතර මොනොසැකරයිඩ් කියන උප කාබෝහයිඩ්‍රේට් වර්ග 3ක් තියෙනවා. මොනොසැකරයිඩ් වර්ග 3ක් තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් වර්ග 3ක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. පොලිසැකරයිඩ් වර්ග 3ක් තියෙනවා. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මෙතන නම් දීලා නැහැ. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මතකයිද? CXH2YOY. CXH2YOY. ඒකත්
ලියා ගන්න ගමන් මේක ලියා ගන්න මෙතන කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මම දීලා නැහැ. ඒ වුණාට ඕගොල්ලෝ ඒක එකතු කරගන්න මේ කාබෝහයිඩ්‍රේට් කියන තැනට. ඕගොල්ලන්ට අවශ්‍ය නම් 10 වසරේ පළවෙනි පාඩමත් පෙළගෙනම මේ පොත පෙළගෙන ඉන්න ගමන්ම මේ වීඩියෝ එක බලන්න හේතුව තමයි. එතකොට ඕගොල්ලන්ට මේ කියන කාරණා තව ටිකක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නිසා. මම මේ කොටස් ටිකක් ඉක්මනින් වේගින් කතා කරේ. ඕගොල්ලන්ට මේ 10 වසර කොටස් තමයි මේ වෙනකන් කතා කරේ. එතකොට දැන් මම මෙතෙන්දි ලොකු විස්තර ටිකක් කියන්නම් මේ උපවර්ග ගැන. ඒක නිසා ඒවා අවශ්‍ය අය ඒ කාරණා ලියා ගන්න අමතකයි නම්. දැන් මේ මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය අර කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය කියලා වෙනම එකක් තියෙනවා. ඒ යටතේ මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය දීලා තිනවා. ඒකත් ලියා ගන්න ඕගොල්ලෝ C6යි H12යි O6යි. ඊට පස්සේ ඩයිසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය C12යි H22යි O11යි. පොලිසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය C6යි H10යි O5යි. ඒක පිටින් n අකුරෙන් සංකේතවත් කරනවා. මොකද්ද ඒක වාර ගානකින් ගුණ වෙනවා කියන එක. n කියන්නේ මොනොසැකරයිඩ් අණු ගණන. එතකොට මෙතන මේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් අණු එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. එතකොට මේ මෝල්ටෝස් හැදිලා තියෙන්නේ මොනවා හරි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. සුක්‍රෝස් හැදිලා තියෙන්නේ මොනවා හරි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. ලැක්ටෝස් හැදිලා තියෙන්නේ මොනවා හරි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. ඒකෙදි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මෙහෙම මෝල්ටෝස් හැදෙන්නේ කොයි මොනොසැකරයිඩ් එකතු වෙලාද? සුක්‍රෝස් හැදෙන්නේ ලැක්ටෝස් සුක්‍රෝස් හැදෙන්නේ කොයි මොනොසැකරයිඩ් එකතු වෙලාද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒක මතක තියාගන්න හරි ලේසි. මේ ලියලා තියෙන පිළිවෙලටම මේ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන පිළිවෙලටමනේ තියෙන්නේ. එතෙන්දි ඔයගොල්ලෝ මතක තියාගන්න මෝල්ටෝස් හැදෙන්න දැන් ඕනිනේ මොනොසැකරයිඩ් අණු දෙකක්. සුක්‍රෝස් ලැක්ටෝස් වලටත් ඕනි. මේ තුන් දෙනාම හැදෙන්න ඕනි මොනොසැකරයිඩ් අණු දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ග්ලූකෝස්. ඩයිසැකරයිඩ් තුනම හැදෙන්න ඕනිනේ මොනොසැකරයිඩ් අණු දෙක බැගින්. ඒ දෙක බැගින් ඕනි වෙන හැම අවස්ථාවෙම එක්කෙනෙක් ග්ලූකෝස්. තේරෙනවනේ? ඒ කියන්නේ මෝල්ටෝස් හැදෙන්න ඕනි වෙන මොනොසැකරයිඩ් අණු දෙකෙන් එකක් ග්ලූකෝස්. සුක්‍රෝස් හැදෙන්න ඕනි වෙන මොනොසැකරයිඩ් අණු දෙකෙන් එකක් ග්ලූකෝස්. ලැක්ටෝස් හැදෙන්න ඕනි වෙන මොනොසැකරයිඩ් අණු දෙකෙන් එකක් ග්ලූකෝස්. එහෙනම් අපිට විශේෂයෙන් මතක තියාගන්න ඕනි අනිත් මොනොසැකරයිඩ් මොකක්ද කියලා විතරයිනේ. මෝල්ටෝස් හැදෙන්න ඕනි ග්ලූකෝස් සහ අනිත් එක්කෙනා කවුද? එයත් ග්ලූකෝස්ම තමයි. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ දන්නවා මේවා. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ මෝල්ටෝස්. ඊට පස්සේ සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද? සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් එකතු වෙලා. දැන් ඔයගොල්ලන්ට මේක ප්‍රතික්‍රියාවක් විදිහට ලියනවා නම් ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් සමානයි ඊතලයක් ගහලා සුක්‍රෝස් කියලා ලියන්න පුළුවන්. එතෙන්දී ජලාණුවකුත් නිදහස් වෙනවා. එතෙන්දී මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක මතක තියාගන්න විදිහක් මේ ලියලා තියෙන විදිහෙන් මොනොසැකරයිඩ් පිළිවෙලට ලියලා තියෙන්නේ කොහොමද? ග්ලූකෝස් ළඟට ෆ්‍රුක්ටෝස්. ඉතින් ඒ දෙන්නම කෙලින්ම ඊළඟට ඒ දෙන්නගෙන් එක හැදෙන්නේ කවුද? සුක්‍රෝස්. හරියට එල් අකුරක හැඩයට අපිට මේකේ එනවා ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් සුක්‍රෝස් හැදෙනවා කියන එකේ පිළිවෙලට ලියලා තියෙන විදිහෙන්. ඒ කියන්නේ ග්ලූකෝස් යටින් ෆ්‍රුක්ටෝස් තියෙනවනේ. ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් කවුද හැදෙන්නේ? සුක්‍රෝස්. ඊළඟට ගත්තට පස්සේ ලැක්ටෝස් හැදෙන්නේ කොහොමද? මං කිව්වා ග්ලූකෝස් අනිවාර්යයෙන්ම ඉන්නවා. එහෙමනම් අනිත් කෙනානේ දැනගන්න ඕනේ. ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් තමයි ලැක්ටෝස් හැදෙන්නේ. මේ හැදෙන විදි කියන ඒවා අවශ්‍ය නම් ලියා ගන්න ඕගොල්ලන්ට අමතක නම්. ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ඒකත් මතක තියාගන්න ලේසි. බලන්න මොනොසැකරයිඩ් වල උඩම ඉන්නේ ග්ලූකෝස්නේ. යටින් ඉන්නේ ගැලැක්ටෝස්. ඒ දෙක යා වුණාට පස්සේ එල් අකුරක හැඩයට ඇඳෙනවා ලැක්ටෝස් වලට ඉරක් ඇඳෙනවා. ඒක නිසා මේ ලියලා තියෙන පිළිවෙලට ගත්තාම අපිට මතක තියාගන්න ලේසි. ග්ලූකෝස් ගැලැක්ටෝස් ලැක්ටෝස්. තව විදියක් තියෙනවා මතක තියාගන්න. මෙතෙන්දී ගැලැක්ටෝස් කියන වචනේ
ගෑයන්න අයින් කරපුවාම ඒක ඇතුලේ තියෙන්නේ ලැක්ටෝස් කියන වචනේ. ඒක නිසා ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් එහෙමත් මතක තියාගන්න පුළුවන් ගෑයන්න අයින් කරලා හැදෙන්නේ ලැක්ටෝස් කියලා. මීට අමතරව තව මතක් කරන්නම් මෙතන තියෙන දේවල් ගත්තාම දැන් මේ පොලිසැකරයිඩ් ටික ගැන විස්තර කියන්නම්. පිෂ්ඨය කියලා කියන්නේ ආහාරමය සංචිතයක්. නැත්තම් ආහාර ලෙස තැන්පත් වෙන ආකාරයක්. කොහෙද? සතුන්ගේ නෙමෙයි ශාකවල. පිෂ්ඨය කියන්නේ ශාකවල සංචිත ආකාරයක්. පිෂ්ඨයේ ශාකවල සංචිත ආකාරයක් තමයි වෙන්නේ. එතකොට සතුන්ගේ අඩංගු වෙන්නේ නැහැ. එතකොට සතුන්ගේ සංචිත ආකාරය මොකද්ද? සතුන්ගේ සංචිත කාබෝහයිඩ්‍රේටය තමයි ග්ලයිකෝජන්. එතකොට ග්ලයිකෝජන් සංචිත වෙලා නැහැ ශාකවල. පිෂ්ඨයේ සංචිත වෙලා නැහැ සතුන්ගේ. සෙලියුලෝස් කියන්නේ හොඳට මතක තියාගන්න ප්‍රශ්නවල අනිවාර්යයෙන්ම මෙතෙන්ට යොමු කරලා අහන ප්‍රශ්න. සෙලියුලෝස් කියන්නේ ආහාරමය කාබෝහයිඩ්‍රේටයක් නොවේ. ඒ කියන්නේ සංචිතමය කාබෝහයිඩ්‍රේටයක් නොවේ. සෙලියුලෝස් කියන්නේ ව්‍යුහමය ස්ට්‍රක්චරල් කාබෝහයිඩ්‍රේටයක් විදිහට තමයි සෙලියුලෝස් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ව්‍යුහ හදන්නේ. ගොඩක් වෙලාට ඔය සෛල බිත්ති වගේ දේවල් නිර්මාණය කරන්න වැදගත් වෙන්නේ සෙලියුලෝස්. එතෙන්දිත් මතක තියාගන්න සෙලියුලෝස් අඩංගු වෙන්නේ නැහැ සතුන්ගේ. පිෂ්ඨය අඩංගු වෙන්නේ ශාකවල. සෙලියුලෝස් අඩංගු වෙන්නේ ශාකවල. ග්ලයිකෝජන් අඩංගු වෙන්නේ සතුන්ගේ. ඊට අමතරව මෙතෙන්දි මතක තියාගන්න ඕනි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් තුنين ගැලැක්ටෝස් කියන ආකාරය ශාකවල අඩංගු වෙන්නේ නැහැ. එහෙනම් ඒක අඩංගු වෙන්නේ සතුන්ගේ විතරයි. ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩේ අඩංගු වෙන්නේ සතුන්ගේ විතරයි. සතුන්ගේ ශීරයේ සත්ව කිරිවල තමයි අඩංගු වෙන්නේ. අනිත් එක පැන් රසක් නැහැ. ඔයගොල්ලන්ගෙන් අහුවොත් ප්‍රශ්නයක් ශාකවල අඩංගු නොවන මොනොසැකරයිඩය කුමක්ද? ශාකවල අඩංගු නොවන මොනොසැකරයිඩය කුමක්ද කියලා. ඒ තමයි ගැලැක්ටෝස්. ඒක අඩංගු වෙන්නේ සතුන්ගේ විතරයි. ඊළඟ ප්‍රශ්නයක් අහුවොත් පැණි රසක් නැති මොනොසැකරයිඩ් කුමක්ද කියලා. ඒත් ගැලැක්ටෝස්. ඊළඟ ඩයිසැකරයිඩ් ගත්තාම දැන් ගැලැක්ටෝස් ග්ලූකෝස් එකතු වෙලා ලැක්ටෝස් හැදෙනෝනේ. ඔය ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය ඒකත් අර වගේම තමයි. ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය සතුන්ගේ විතරයි අඩංගු වෙන්නේ. ශාකවල අඩංගු වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් අහුවොත් සතුන්ගේ පමණක් අඩංගු වන ඩයිසැකරයිඩය කුමක්ද? ලැක්ටෝස්. ඊළඟට මේකත් අඩංගු වෙන්නේ සතුන්ගේ ශීරයේ කිරිවල. ඒ නිසා පැණි රසක් නොමැති ඩයිසැකරයිඩයක්. එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් පැණි රසක් නොමැති එකම ඩයිසැකරයිඩය කුමක්ද? ලැක්ටෝස්. මීට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩත් මෝල්ටෝස්, සුක්ටෝස් කියන ඩයිසැකරයිඩත් ඊළඟ පොලිසැකරයිඩ් වලින් පිෂ්ඨය, සෙලියුලෝස් කියන දේවලුත් අඩංගු වෙන්නේ ශාකවල. ඔය විස්තර ටික තමයි මෙතෙන්දී මතක තියාගන්න තියෙන්නේ. මෙතන මේ පෙන්නලා තියෙන සමීකරණ ආකාරයෙන් පෙන්නලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට ජීර්ණය වන ආකාර. එතෙන්දී කාබෝහයිඩ්‍රේටමය අවස්ථාව විදියට අපි දන්නෝනේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් විදියට අවස්ථා තුනක් තියෙනවා කියලා. ඒ අවස්ථා තුنين පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක් කියලා ඔයගොල්ලෝ දන්නවා. මතකයිනේ අපි කතා කරා දැන් පිෂ්ඨය සංචිත වෙලා තින්නේ ශාකවල සංචිත ආකාරයක් තමයි පිෂ්ඨය කියලා කියන්නේ. ශාකවල තැන්පත් වෙච්ච කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. එතෙන්දී පිෂ්ඨය මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩේ බවට පත් කරනවා. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්නේ. දැන් මේ ඊතලයේ උඩ ලියලා තියෙන්නේ එහෙම පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන්න යොදන්න ඕනි දේ. ඒ කියන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන්න යොදන ද්‍රව්‍ය. යොදන්නේ ඇමයිලේස්. ඇමයිලේස් කියන්නේ එන්සයිමයක්. එතකොට මෙතන මේ කහපාට රවුන්ඩ් ආකාරය තුල දක්වලා තියෙන හැම එකක්ම එන්සයිම. එන්සයිම කියන්නේ ප්‍රෝටීන. 10 වසරේදී අපි කතා කරා ප්‍රෝටීන වල වැදගත්කම් ගැන කතා කරනකොට ප්‍රෝටීන වල වැදගත්කම් විදියට ශක්ති ප්‍රභවයක් විදියට වැදගත් වෙනවා. ඊළඟට
ව්‍යෝමයේ සංකටකයක් විදියට වැදගත් වෙනවා. ඊළඟට එන්සයිම් විදියට, ප්‍රතිදේහ විදියට සහ හෝමෝන විදියට වැදගත් වෙනවා. එහෙනම් ප්‍රෝටීන කියලා කියන්නේ එන්සයිම්. එන්සයිම් වල හැඳින්වීම ගොඩාක් වෙලාවට 10 11 විභාග වල අහනවා. එන්සයිම් වල හැඳින්වීම, එන්සයිම් කියන්නේ මොනවද කියන එක එතන බලන්න 10 නෝට් එකේ තියෙනවා. එන්සයිම් වල හැඳින්වීම. එන්සයිම් යනු සජීවී දේහ තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා නැත්නම් ජීවී ක්‍රියා උත්ප්‍රේරණය කරන රසායනික සංයෝග තමයි එන්සයිම් කියලා කියන්නේ. එන්සයිම් කියන්නේ එතකොට ප්‍රෝටීන. එහෙමනම් මෙතන මේ කහ පාටින් දක්වලා තියෙන රවුන්ඩ් තුල දක්වලා තියෙන ඊතල වලට උඩින් හැම තැනම දක්වලා තියෙන එන්සයිම්. එන්සයිම් හැම එකක්ම එතකොට රතු පාටින් දක්වලා තියෙන ඒවා ප්‍රෝටීන වෙනවා. පිෂ්ඨේ මොල්ටෝස් බවට පත් කරන එන්සයිමේ තමයි ඇමයිලේස් කියන එන්සයිමේ. ගොඩක් වෙලාවට මේ එන්සයිම් වල නම ඉවර වෙන්නේ අගට ඉවර වෙන ප්‍රත්‍ය තමයි ලේස්, ඩේස්, ටේස්, මේස්, පේස් වගේ වචන වලින් තමයි ඉවර වෙන්නේ. එතකොට මෙතන ඇමයිලේස් පිෂ්ඨේ මොල්ටෝස් බවට පත් කරනවා. ඊළඟට මොල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස් කියන එක මේ බොක්ස් එක ඇතුලේ දීලා තියෙනවා. ඒවා ජීර්ණය වෙන ආකාර. ඒවා තවදුරටත් කැඩිලා යන ආකාර ටික. ඒවා ජල විච්ඡේදනය වෙන්නේ මේ විදිහට. මොල්ටෝස් කියන එක ග්ලූකෝස් අණු දෙකකින් හැදිලා තියෙන ඒ තත්ත්වයට පත් කරනවා මෝල්ටේස් මගින්. ඒ වචනේ හැදිලා තියෙන ඒතර මෝල්ටෝස් කියන වචනයෙන්ම හැදිලා මෝල්ටේස් කියන එක. නිසා මතක තියාගන්න ලේසි ඒ එන්සයිම්. මෝල්ටෝස් කැඩෙන්නේ මෝල්ටේස් මගින්. හැදෙනවා ඒතර ග්ලූකෝස් අණු දෙකක්. ලැක්ටෝස් කැඩෙන්නේ ඒ වචනෙන්ම අර මෝල්ටෝස් වගේම අපිට හිතලා කියන්න පුළුවන් කොහොමද? ලැක්ටේස් මගින්. ලැක්ටෝස් කැඩෙන්නේ ලැක්ටේස් මගින්. එතකොට ඒකපත් වෙනවා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් විදිහට. ඊළඟට සුක්‍රෝස් ජල විච්ඡේදනය වෙන්නේ කලින් දෙකේ වගේම නම අපිට හදලා කියන්න පුළුවන්. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. සුක්‍රේස් මගින්. එතකොට ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට ජල විච්ඡේදනය වෙනවා. මම මේ ජල විච්ඡේදනය කියන වචනේ කිව්වා. ජල විච්ඡේදනය කියන්නේ එතකොට මොකක්ද කියලා මම කියන්නම්. ජල විච්ඡේදනය කියලා කියන්නේ මේ තියෙන මොනවා හරි කාබනික සංයෝගයක් එතෙන්දි මෙතෙන්දි පත් වෙලා තියෙනවා. අන්තඵලයන් බවට පත් වෙලා තියෙනවා. ඒවා තවදුරටත් කැඩී බිඳී ගිහිල්ලා තියෙනවා. සරල ද්‍රව්‍ය බවට පත් වෙලා තියෙනවා. සරල ද්‍රව්‍ය බවට පත් කරන්න පත් වෙන එකට කියනවා ජල විච්ඡේදනය කියලා. ඒතර පිෂ්ඨේ මොල්ටෝස් බවට ජල විච්ඡේදනය වෙලා. මොල්ටෝස් ග්ලූකෝස් අණු දෙකකට ජල විච්ඡේදනය වෙලා. අන්න ඒ ආකාරයට කියන්න පුළුවන්. ඒතකොට ඒකේ අනිත් පැත්තට අපි හිතුවොත් මොල්ටෝස් බහු අවයවීකරණය වෙලා තමයි පිෂ්ඨය හැදෙන්නේ. ග්ලූකෝස් අණු දෙකක් බහු අවයවීකරණය වෙලා තමයි මොල්ටෝස් හැදෙන්නේ. ග්ලූකෝස් ගැලැක්ටෝස් බහු අවයවීකරණය වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් බහු අවයවීකරණය වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. ඒ විදිහට අපිට ඒකේ අනිත් පැත්තටත් හිතන්න පුළුවන්. ඊළඟට තියෙනවා ප්‍රෝටීන කියන කාබනික සංයෝගයේ ජල විච්ඡේදනය වන ආකාරය. ඒක දැක ගමන් සරලයි අර කලින් අවස්ථාවට වැඩිය. ඒකේ අර උපවර්ග කියලා වර්ග නැති නිසා ලේසියෙන් අපිට කියන්න පුළුවන් ප්‍රෝටීන ජල විච්ඡේදනය වෙන ට්‍රිප්සින් හෝ පෙප්සින් මගින්. නම් දෙක ටිකක් එක වගේ. ට්‍රිප්සින් හෝ පෙප්සින් මගින්. ට්‍රිප්සින් හරි පෙප්සින් හරි කියන එන්සයිම් දෙකෙන් එකක් තිබුණොත් ප්‍රෝටීන ජල විච්ඡේදනය වෙනවා පොලිපෙප්ටයිඩ් බවට. පොලිපෙප්ටයිඩ් දාම බවට ජල විච්ඡේදනය වෙනවා. පොලිපෙප්ටයිඩ් කියන එක පෙප්ටිඩේස් කියන එන්සයිමේ තිබුණොත් ඇමයිනෝ අම්ල බවට ජල විච්ඡේදනය වෙනවා. ඒතර ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට ජල විච්ඡේදනය කියන එක අර්ධ ජීර්ණයක්. කලින් අවස්ථාවේ කලින් එක පොඩ්ඩක් බලන්න පිෂ්ඨේ ජල විච්ඡේදනය කියන එකේ පිෂ්ඨේ මොල්ටෝස් බවට ජල විච්ඡේදනය වෙනවා කියන්නේ අර්ධ ජීර්ණයක්. මොල්ටෝස් ග්ලූකෝස් අණු දෙකකට ජල විච්ඡේදනය වෙනවා කියන්නේ පූර්ණව අන්තඵලය දක්වා ජීර්ණය වුණා. එතකොට පිෂ්ඨය ගැන කතා කරනකොට එතෙන්දී අන්තඵලය වෙන්නේ ග්ලූකෝස්. ඒ වගේම මෙතන ප්‍රෝටීන ගැන කතා කරනකොට ප්‍රෝටීන අර්ධව ජීර්ණය වුණාම පොලිපෙප්ටයිඩ් හැදෙනවා. එතකොට ප්‍රෝටීන වල අර්ධ ජීර්ණයෙන් හැදෙන්නේ පොලිපෙප්ටයිඩ්. පොලිපෙප්ටයිඩ් තවදුරටත් ජීර්ණය වුණාට පස්සේ ඇමයිනෝ අම්ල හැදෙනවා. ප්‍රෝටීන කියන එක එතකොට
පූර්ණ වශයෙන් ජීර්ණය වුණාට පස්සේ හැදෙන්නේ ඇමයිනෝ අම්ල. ප්‍රෝටීන කියන එක අර්ධ වශයෙන් ජීර්ණ වුණාම හැදෙන්නේ පොලිපෙප්ටයිඩ්. ප්‍රෝටීන වල අන්තඵලය එතකොට ඇමයිනෝ අම්ල. කලින් කතා කරා පිෂ්ඨයේ අන්තඵලය මොකක්ද එතකොට? ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩ්. ඊළඟට ලිපිඩ බිඳිති බවට ජල විච්ඡේදනය වෙන්නේ පිත මගින්. ලිපිඩ කියන්නේ ඊළඟ කාබනික සංයෝගයනේ. දැන් අපි කතා කරා කාබෝහයිඩ්‍රේට් ජල විච්ඡේදනය ගැන, ප්‍රෝටීන ජල විච්ඡේදනය ගැන. දැන් තියෙන මෙතන ලිපිඩ ජල විච්ඡේදනය. ලිපිඩ බිඳිති බවට පත් කරනවා පිත මගින්. එතෙන්දී අර්ධ ජීර්ණයක් වෙනවා පිත මගින්. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා තෛලෝදකරණය කියලා. එතන ලියා ගන්න ලිපිඩ පිත මගින් ලිපිඩ බිඳිති බවට පත් කරනවට කියනවා ලිපිඩ තෛලෝදකරණය කියලා. එතෙන්දී ලිපිඩ බිඳිති තවදුරටත් මේදාම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරන්නේ ලයිපේස් කියන එන්සයිමය. එහෙමනම් ලිපිඩ අර්ධ ජීර්ණය වුණාට පස්සේ ලිපිඩ බිඳිති බවටත්, ලිපිඩ පූර්ණ ජීර්ණය වුණාට පස්සේ මේදාම්ල සහ ග්ලිසරෝල් බවටත් පත් වෙනවා. ලිපිඩ වල අන්තඵලය එතකොට මේදාම්ල සහ ග්ලිසරෝල්. ඔයාලා එතකොට මේක ලියා ගන්න අර කලින් කිව්වේ ලිපිඩ බිඳිති බවට පත් කරන පිත මගින් ඒක තෛලෝදකරණය කියලා හඳුන්වනවා. ඒ කාරණාව තමයි මෙතන තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ලියා ගන්න. ආහාර ජීර්ණයේදී ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිද්ධ වෙන ක්‍රියාවලි 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ආහාර ජීර්ණය. ආහාර ජීර්ණ පද්ධතියේදී සිද්ධ වෙන්නේ ආහාර ජීර්ණය විතරක් නෙමෙයි. ඒ ජීර්ණය වුණාට පස්සේ හැදෙනවනේ අන්තඵලයන්. ජීර්ණය වුණාට පස්සේ හැදෙන අන්තඵලයන් කියන එක මුලදිම කිව්වා. කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලය මොනොසැකරයිඩ්. ඊට පස්සේ ප්‍රෝටීන වල අන්තඵලය වෙන්නේ ඇමයිනෝ අම්ල. ලිපිඩ වල අන්තඵල වෙන්නේ ග්ලිසරෝල් ධන මේදාම්ල. අන්න එහෙම හැදෙන මේ අන්තඵලයන් කියන ඒවා තමයි අපේ රුධිරයට, අපේ දේහයට අවශෝෂණය වෙන්නේ. නැතුව ප්‍රෝටීන අවශෝෂණය වෙන්න බෑ. අවශෝෂණය වෙන්න පුළුවන් ඇමයිනෝ අම්ල කියන අන්තඵලය. කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය වෙන්න බෑ. අවශෝෂණය වෙන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලය කියන මොනොසැකරයිඩ් වර්ග. ලිපිඩ අපේ දේහයට අවශෝෂණය වෙන්න බෑ. ලිපිඩ වලින් ජීර්ණය වෙලා ජල විච්ඡේදනය වෙලා අන්තඵලයේ විදිහට ග්ලිසරෝල් සහ මේදාම්ල තමයි අපේ දේහයට අවශෝෂණය වෙන්න පුළුවන්. ඒක නිසා ආහාර ජීර්ණය කියන්නේ පළවෙනි පියවර ආහාර ජීර්ණ පද්ධතිය වෙන. එතකොට ජීර්ණඵල අවශෝෂණය කියන්නේ දෙවෙනි අවස්ථාව. ජීර්ණඵලයන් අවශෝෂණය වෙන්නේ අපේ රුධිර සංසරණ පද්ධතියට. රුධිරයට තමයි අවශෝෂණය වෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ එක එක පද්ධති ගැන වෙනම කතා කරාට ඔක්කොම පද්ධති ටික එකට අදාළව කතා කරනවා. එකට අදාළව හැම එකක් ගැනම ඕගොල්ලන්ට දැනුමක් තියෙන්න ඕනේ කියන එක තේරෙනෝනේ. ජීර්ණඵල අවශෝෂණය වෙන්නේ රුධිර සංසරණ පද්ධතියට. ඒ රුධිරයට එකතු වුණාට පස්සේ රුධිර සංසරණ පද්ධතියදී කියලා දෙනවා. රුධිරය ඔස්සේ ගමන් කරන ජීර්ණඵලයන්, ඒ කියන්නේ මේ පෝෂක වර්ග මොනොසැකරයිඩ්, ඇමයිනෝ අම්ල, ග්ලිසරෝල් ධන මේදාම්ල වගේ දේවල් ටික සෛල කරා පරිවහනය කරන්නේ. සෛල පටක කරා පරිවහනය කරන්නේ රුධිර සංසරණ පද්ධතියෙන් කියන එක එතෙන්දි කියලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ආහාර ජීර්ණ පද්ධතිය වෙන එක. ඔක්කොම මේ ආහාර ජීර්ණය වෙන්නෙත් නැහැ. ජීර්ණය කරන්න බැරි දේවලුත් තියෙනවා. ඊට පස්සේ ජීර්ණඵල ඔක්කොම අවශෝෂණය වෙන්නෙත් නැහැ. අවශෝෂණ නොවි ඉතුරු වෙන දේවලුත් තියෙනවා. අන්නේ දේවල් දෙහින් බැහැර කරන එක තමයි වෙන්නේ. ජීර්ණය නොවු ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම තමයි තුන්වෙනි එක වෙන්නේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේදී මේ කොටස් තුන පිළිවෙලට සිද්ධ වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය තුලින් ආහාරයක් ගමන් කරන මාර්ගය මෙතන දක්වලා තියෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ පතය ගමන් මාර්ගය මෙතන තියෙනවා. මුඛයෙන් ඇතුළෙන ආහාරය, ග්‍රසනිකාව, ඊළඟට අන්න ස්රෝතය, අන්න ස්රෝතයෙන් පස්සේ ආමාශය, ආමාශයෙන් පස්සේ ශුද්‍රාන්තය, ශුද්‍රාන්තයෙන් පස්සේ මහාන්ත්‍රය, මහාන්ත්‍රයෙන් පස්සේ ගුද මාර්ගය, ඊළඟට ගුදය ඔස්සේ අවසාන වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න මුඛයෙන් අවසාන වෙන්නේ ගුදයෙන්. මෙතනදී ශුද්‍රාන්තය කියන එකට තව භාවිතා කරන නම් කීපයක් තියෙනවා. ශුද්‍රාන්තයට තමයි අපි කුඩා අන්ත්‍රය කියලා කියන්නේ. අන්ත්‍රය කියලත් පොදුවේ ව්‍යවහාරයේදී කියන්නේ
කුඩා බඩවැල කියලා කියන්නේත් එතකොට මේ ශුද්ධාන්තයටම තමයි. ශුද්ධාන්තේ පටන් ගන්න කොටසට පටන් ගන්න නැම්මට කියනවා පටන් ගන්න කොටසේ සීහැඩති වක්‍රයට කියනවා ග්‍රහණීය කියලා. ශුද්ධාන්තයේ මුල් කොටස. ඒක නිසා ග්‍රහණීය කියලාත් පොදුවේ සාමාන්‍ය ඕගොල්ලන්ගේ නිර්දේශය තුල කතා කරනකොට කියන්නේ ශුද්ධාන්තයටම තමයි. හැබැයි ඒක ශුද්ධාන්තයේ මුල් කොටස විතරයි ග්‍රහණීය කියන්නේ කියන එක මතක තියාගන්න. ඊට පස්සේ මහාන්ත්‍රය නැත්තම් මහා බඩවැල කියලා ව්‍යවහාරයේදී හඳුන්වනවා. ඊට පස්සේ ගුද මාර්ගයේ ගුදයෙන් අවසාන වෙනවා මේ ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණය කියන එක ආහාර ජීර්ණ පද්ධතිය මුලින්ම වෙනවා කිව්වේ. ජීර්ණය වෙලා අවශෝෂණය වෙනවා. අවශෝෂණය නොවන ද්‍රව්‍ය බැහැර වෙනවා. මේ ජීර්ණය කියන ක්‍රියාවලිය ආකාර දෙකකින් වෙනවා. පළවෙනි ආකාරය තමයි යාන්ත්‍රික ජීර්ණය. ඊළඟ ආකාරය තමයි රසායනික ජීර්ණය. යාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් ජීර්ණයක් වෙනවා නම් ඒකට කියනවා යාන්ත්‍රික ජීර්ණය කියලා. රසායනික ද්‍රව්‍ය මගින් ජීර්ණය වෙනවා නම් රසායනික ජීර්ණය කියලා කියනවා. මුඛය තුලදී යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. ඒක සිදු වෙන්නේ මොනව මගින්ද? දත් මගින්. මේක ලියා ගන්න. මුඛය තුලදී රසායනික ජීර්ණයක් වෙනවා. මුඛය තුලදී රසායනික ජීර්ණය වෙන්නේ කලින් අපි කතා කරා මතකයිද පිෂ්ඨය ජල විච්ඡේදනය වෙනවා ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට. බලන්න මේ නෝට් එක මේත් එක්කම ආපස්සට පෙන්නලා බලන්න පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා කිව්ව එක. අන්න ඒක තමයි මෙතෙන්දි මේ පෙන්නලා තියෙන්නේ. පිෂ්ඨයේ කේට ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය වෙනවා කියලා. ඒතර මේ කේට ඇමයිලේස් කියන්නේ ඇමයිලේස්ම තමයි ඒක කේටේ අඩංගු වෙන්නේ. ඒක නිසා තමයි කේට ඇමයිලේස් කියලා කියන්නේ. වරහන් ඇතුලේ කේට ඇමයිලේස් කියන එකට ලියා ගන්න ඕගොල්ලෝ ටයිලින් කියලාත් ලියා ගන්න. මෙතෙන්දි මතක තියාගන්න මේ දේවල් ඕගොල්ලෝ අහගෙන ඉන්නා වගේම ලියා ගන්න එක අවශ්‍යයි. එතකොට මේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මේක බලන ගමන් ලොකුවට මේ වීඩියෝ එකේ ලොකු ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා නම් මේ පාඩම අහගෙන ඉන්න එකේ බලාපොරොත්තුවක් ලොකු ප්‍රතිඵලයක් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් මේ ගමම්ම ඔයගොල්ලෝ 10 වසර පොත පෙළගෙන ළඟ තියෙන්න ඕනේ. 11 වසර ඔයගොල්ලන්ගේ මේ ආහාර ජීර්ණ පද්ධතිය කියන පොත පෙළගෙන මේ නෝට් එක වීඩියෝ එක බලන්න ඕනේ. ඒ ගමම් වීඩියෝ එක බලන ගමන් ඔයගොල්ලෝ ලියා ගනිමින් ඉන්න ඕනේ. එහෙම කරන ගමන් කරනවා නම් ඔයගොල්ලන්ට මේකේ බලන එකේ ලොකුම වාසිය අත් වෙනවා. නැතුව ඔයගොල්ලෝ මේක අහගෙන හිටිය පළියට ලොකු ප්‍රයෝජනයක් ඔයගොල්ලන්ට ගන්න විදිහක් නැහැ. ඊළාට මේ මුඛ කුහරය තුළ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වුණානේ. යාන්ත්‍රික ජීර්ණය දත් මගින් වුණා. රසායනික ජීර්ණය ආරම්භ වුණා. ඇයි ආරම්භ වුණා කියලා කියන්නේ පිෂ්ඨේ මෝල්ටෝස් බවට පත් වෙච්ච නිසා. රසායනික ජීර්ණය ඉවරයක් වුණේ නැහැ. මොකද ප්‍රෝටීන ලිපිඩ කියන ආහාරමය ද්‍රව්‍ය ජීර්ණයක් පටන් ගත්තේ නැහැ. ඊට අමතරව පිෂ්ඨය කියන එකත් ජීර්ණයේ අවසාන වුණේ නැහැ. මතකයිනේ ඒක අර්ධ ජීර්ණයක් තමයි මොකේදී උනේ. කලින් කියවනේ අර්ධ ජීර්ණය පූර්ණ ජීර්ණය කියන්නේ මොකක්ද කියලා. අර්ධ ජීර්ණයක් කියලා කියන්නේ ඒක ඒකේ අන්තිම ඵලය අන්ත ඵලය දක්වා ජීර්ණයක් උනේ නැහැ. පිෂ්ඨය මෝල්ටෝස් මගින් පත් වුණා. මෝල්ටෝස් බවට පත් වුණා මෝල්ටේස් මගින්. මෝල්ටේස් තවදුරටත් ජල විච්ඡේදනයක් සිද්ධ වුණේ නැහැ. මෝල්ටේස් මගින් මේක සිද්ධ වෙන්නේ ඒක සිදුුනේ නැහැ. ඒ නිසා මුඛයේදී උනේ රසායනික ජීර්ණය අර්ධව රසායනික ජීර්ණය වුණා පිෂ්ඨය කියන එක. යාන්ත්‍රික ජීර්ණයත් මුඛයේදී පටන් ගත්තා. මුඛය තුලදී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වූ ආහාර ගුලියක් ලෙස සකස් වී මුඛ කුහරයේ අපර කොටසට තල්ලු කරයි. මේක ලියා ගන්න. එතකොට මේ ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර මාර්ගයට අයත් වෙන අන්න ස්රෝතේ තියෙන්නේ. අන්න ස්රෝතය අපි ඊළඟට කතා කරනවා. ඒ අන්න ස්රෝතයටත් ශ්වසන මාර්ගයටත් අයත් පොදු විවෘත වෙන පොදු කුටීරයක් තමයි මේ ග්‍රසනිකාව කියලා කියන්නේ. ඒ කියන්නේ ආහාර මාර්ගයට ශ්වසන මාර්ගයට දෙකටම පොදුවේ හම්බ වෙන තැනක් තමයි අන්න ස්රෝත ග්‍රසනිකාව කියලා කියන්නේ. ඊළඟ රූපේ තියෙනවා ග්‍රසනිකාව කොහොමද ශ්වසන මාර්ගයට සහ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙන්නේ කියන එක. මේ රූපසරානේ ඔයගොල්ලන්ට පේන්න තියෙනවා ආහාර අන්න ස්රෝතයට ඇතුළු වන විට අපිජීවිකාව ක්‍රියාත්මක වන ආකාරය. මම කලින් කිව්වා ඒකෙන් සිද්ධ වෙන්නේ මේ ආහාර ශ්වසන මාර්ගයට ඇතුළු නොවි ආහාර ජීර්ණ පද්ධතිය ඉදිරියටම ගමන් කිරීමට එතන පිදානයක් විදිහට පියනක් විදිහට මේක වැහිලා ක්‍රියා කිරීමක් සිද්ධ වෙනවා. මේ රූපසරාන ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට ඒක තේරුම් කරන්න තමයි මෙතන රූපසරාන දුන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලෝ මේ ක්‍රියාවලිය මේ රූපසරාන නිරීක්ෂණය කරලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න
හැකියාව ලැබෙනවා. ඊළඟට ආහාර ඇතුල් වන්නේ අන්න ස්රෝතයට. අන්න ස්රෝතය තුලදී ක්‍රමාකුංචන චලන මගින් ආහාර ඉදිරියට තල්ලු කරනවා. මේ රූප සරහන ඇඳගන්න. එතකොට මේ ලියාගන්න ඒකට උඩින් ක්‍රමාකුංචන චලන මගින් ආහාර අන්න ස්රෝතයේ සිට ආමාශයට ගමන් කරයි කියන එක. ක්‍රමාකුංචන චලන කියලා කියන්නේ අන්න ස්රෝතයේ අභ්‍යන්තර පේශිවල සිදුවන මේ රූපයේ පෙන්වන ආකාරයට සිද්ධ වෙන රටාවකට සිද්ධ වෙන චලනයක්. එතෙන්දී නැමීමක් සහ ලිහිල්වීමක්, ඉහිල්වීමක් සහ හැකිලීමක් සිද්ධ වෙමින් ආහාර ඉදිරියට තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. මේ ළඟට ආහාරය ළඟා වෙන්නේ අන්න ස්රෝතයෙන් පස්සේ ආමාශයට. ඊළඟට ආහාර ඇතුල් වන්නේ අන්න ස්රෝතයට. අන්න ස්රෝතය තුලදී ක්‍රමාකුංචන චලන මගින් ආහාර ඉදිරියට තල්ලු කරනවා. මේ රූප සරහන ඇඳගන්න. එතකොට මේ ලියාගන්න ඒකට උඩින් ක්‍රමාකුංචන චලන මගින් ආහාර අන්න ස්රෝතයේ සිට ආමාශයට ගමන් කරයි කියන එක. ක්‍රමාකුංචන චලන කියලා කියන්නේ අන්න ස්රෝතයේ අභ්‍යන්තර පේශිවල සිදුවන මේ රූපයේ පෙන්වන ආකාරයට සිද්ධ වෙන රටාවකට සිද්ධ වෙන චලනයක්. එතෙන්දී නැමීමක් සහ ලිහිල්වීමක්, ඉහිල්වීමක් සහ හැකිලීමක් සිද්ධ වෙමින් ආහාර ඉදිරියට තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. මේ ළඟට ආහාරය ළඟා වෙන්නේ අන්න ස්රෝතයෙන් පස්සේ ආමාශයට. කලින් තිබිච්ච ක්‍රමාකුංචන චලන ගැන ඇඳලා තිබිච්ච රූප සටහන ඕගොල්ලොත් ඇඳගන්න එක හොඳයි. සාමාන්‍යයෙන් මේ අදහස මතක තියාගන්න. ක්‍රමාකුංචන චලනයක් වෙන්නේ කොහොමද කියලා කියන්න අවශ්‍ය නිසා. ඊළඟට බලමු මාතෘකාව ආමාශයේදී සිදුවන ආහාර ජීර්ණය ගැන. දැන් අපි ආහාර ජීර්ණ පද්ධතියේදී ජීර්ණයේ මූලික වෙන ක්‍රියාවලිය ඊට පස්සේ අවශෝෂණය නොවන දේවල් බැහැර කිරීම. ඇත්තටම කාර්යයන් තුනයි වෙන්නේ. ජීර්ණය, අවශෝෂණය නොවන කොටස් බැහැර කිරීම. මේක තමයි ආහාර ජීර්ණ පද්ධතියක වෙන්නේ. මීට අමතරව එකක් හෝ හිතන්න පුළුවන් නම් ඒක මෙහෙම අපිට එකතු කරන්න පුළුවන් ආහාර මාර්ගයට ඇතුළු කිරීමලත් ඉතින් ආහාර ජීර්ණ පද්ධතිය වැදගත් වෙනවා. එහෙම ගත්තොත් නම් අපිට කියන්න පුළුවන් ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යයන් විදිහට ආහාර මාර්ගයට ඇතුළු කිරීම, ඊට පස්සේ ජීර්ණය, අවශෝෂණය සහ අවශෝෂණ නොවන කොටස් බැහැර කිරීම කියලා. කෙසේ වෙතත් දැන් ආමාශයේදීත් ආහාර ජීර්ණය සිදු වෙනවා. ආමාශයේදී සිදුවන ජීර්ණයත් යාන්ත්‍රික ජීර්ණය හා රසායනික ජීර්ණය කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් යාන්ත්‍රික ජීර්ණය මොකේදී වුණා? ඒ උනේ දත් මගින්. එතකොට ආමාශයේදී කොහොමද යාන්ත්‍රික ජීර්ණය වෙන්නේ? ආමාශ බිත්තියේ පේශිවල ක්‍රියාත්මක වීමෙන් තමයි ක්‍රමාකුංචන චලන වෙන්නේ. ආමාශ බිත්තියේ ඇති පේශි ක්‍රියාත්මක වීමෙන් ඇතිවන ක්‍රමාකුංචන තරංග නැත්නම් ක්‍රමාකුංචන චලන නිසා ආහාර යාන්ත්‍රිකව ජීර්ණයට ලක් වී එනම් කුඩා කැබලි වලට කැඩිලා හොඳින් මිශ්‍ර වෙලා තලපයක් බවට පත් වෙනවා. මෙය ආමලසය ලෙස හඳුන්වයි. එතකොට දරුවනේ දැන් ආමාශයේදී ඇතුල් බිත්තිය අර අන්න ස්රෝතයේ වගේම නැමීම්, සංකෝචනය සහ ඉහිල්වීම් සහිතව රැලිති සහිතව චලනයක් වෙනවා. ඒක තමයි ක්‍රමාකුංචන චලන කියලා කියන්නේ. ඒක නිසා ඒ තෙරපීම නිසා ආහාර තවදුරටත් කැබලි බවට පත් වෙනවා. ඒක තවදුරටත් ශ්‍රාවයන් සමග මිශ්‍ර වීම නිසා තලපයක් බවට පත් වෙන එක මේක හඳුන්වනවා ආමලසය කියලා. එතකොට ආමලසය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ආමාශය තුලදී පේශිමය ක්‍රියාවලිය නිසා තලපයක් බවට පත් වෙච්ච අවස්ථාව තමයි අපිට හඳුන්වන්න පුළුවන් ආමලසය කියලා. ආමාශයේ සිදුවන රසායනික ජීර්ණය ඊළඟට බලමු. ආමාශයේදී රසායනික ජීර්ණය වෙන්නේ ආමාශික යුෂය මගින්. ආමාශික යුෂයේ අඩංගු වෙනවා කෙමිකල් තුනක්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය තුනක් අඩංගු වෙනවා ආමාශික යුෂයේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සාමාන්‍ය රසායන විද්‍යාව කොටස් ටික සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. ඔයගොල්ලෝ ඔක සූත්‍රය ලියන්න දන්නව නේද? HCl කියලා. එතකොට අක්‍රීය පෙප්සින්. පෙප්සින් ගැන අර කලින් වීඩියෝ එකේදී කතා කරා. පෙප්සින් මොකද්ද කරේ? ප්‍රෝටීන භාගයට ජල විච්ඡේදනය කරා. ඒ කියන්නේ ප්‍රෝටීන අර්ධව ජීර්ණය කරා. අර්ධව ජල විච්ඡේදනය කළා. පෙප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට කැඩුවා. හැබැයි මේ ආමාශික විෂයේ පෙප්සින් තියෙන අක්‍රීය මට්ටමේ. ඊළඟ තව දෙයක් තියෙනවා රෙනින්. මේක තියෙන්නේ කාගේ විතරයි කියලාද මේ තියෙන්නේ? ලදරුවන්ගේ ආමාශික විෂයේ විතරයිලු. ඒ කියන්නේ අපේ ආමාශික විෂයේ තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි
අක්‍රීය පෙප්සීනුයි විතරයි. ලදරුවන්ගේ තියෙනවා රෙනින් කියලා වර්ගයක්. ඒක පසු කාලිනව එයාලගේ ආමාශික විෂයෙන් අයින් වෙලා යනවා. ඒ එක එක මේ ආමාශික විෂය අඩංගු එක එක සංඝටකවල කාර්යයන් අපි ඊළඟට කතා කරමු. මේ ටික ලියා ගන්න. දැන් මේ ආමාශික විෂය අඩංගුයිනේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් කෙරෙන එක කාර්යයක් තමයි මේ අක්‍රීයව තියෙන පෙප්සින් ආමාශික විෂයේම අක්‍රීයව තියෙන පෙප්සින් සක්‍රීය පෙප්සින් බවට පත් කිරීම හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ප්‍රධාන කාර්යයක් වෙනවා ආමාශික විෂයේදී. මීට අමතරව සාමාන්‍ය දැනුමට විතරක් මේකත් මතක තියාගන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැදගත් වෙනවා. අපේ ආහාරයට ආම්ලික ගතියක් ලබා දීලා ඒකේ තියෙන විෂ බීජ යම් තරමකට පාලනයක් කිරීමට නැත්නම් විෂ බීජ විනාශ කිරීමටත් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැදගත් වෙනවා. අක්‍රීය පෙප්සින් සක්‍රිය කරන්න තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැදගත් වෙන්නේ. මේ සක්‍රීය පෙප්සින් උනේ නැත්තම් ඒ කියන්නේ අක්‍රීය මට්ටමේදී පෙප්සින් වලට අර ප්‍රෝටීන ජල විච්ඡේදනය කරන්න බෑ. ඒක නිසා අක්‍රීය පෙප්සින් සක්‍රිය කරන එක වැදගත් කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඒක කරේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින්. දැන් ඔන්න පෙප්සින් සක්‍රියයි. ඒක නිසා ආහාරවල තියෙන ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට ජල විච්ඡේදනය කරන්න පුළුවන්. එහෙනම් උඩ ප්‍රශ්නාර්ථයේ උඩින් ලියවෙන්න ඕනේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා. ප්‍රෝටීන යටතේ දෙවෙනි සමීකරණේ ප්‍රශ්නාර්ථයට ලියවෙන්න ඕනේ මොනවද? සක්‍රීය පෙප්සින් කියලා නැත්නම් පෙප්සින් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. පෙප්සින් කිව්ව ගමන් එතෙන්දී සක්‍රීය පෙප්සින් කියන එක අපි අර්ථවත් කරගන්න පුළුවන්. ඊළඟට කිරි ආහාර කැටි ගැසීමට මෙන්න මේ වැඩේට ඕන වෙන්නේ රෙනින්. ඔය අන්තිම ප්‍රතික්‍රියාව වෙන්නේ ලදරුවන්ගේ ආමාශයේදී විතරයි රෙනින් මගින්. ඒක නිසා ඒකත් ආමාශික විෂයේ සංඝටකයක් විදිහට කියන්න පුළුවන් රෙනින් මගින් කිරි ආහාර කැටි ගැසීම කියලා. එතකොට මේ ප්‍රශ්නාර්ථ මම දාලා තිබුණාට ඕගොල්ලන්ට අදාළ එන්සයිම ලියා ගන්න පුළුවන්. මොකද මම කලින් වීඩියෝ එකේදී එන්සයිම් වල ක්‍රියාවලිය මුලින්ම කතා කරා. ඒ ටික ඉස්සෙල්ලා පාඩම් කරගන්න කියලා කිව්වා. ඒත් එක්කම ඕගොල්ලන්ට මේ ටික ලියා ගන්න පුළුවන්. කිරි ආහාර වලට රෙනින් මගින් කැටි ගැසීමක් වෙනවා. එතකොට ඇයි මේ ලදරුවන්ගේ කිරි ආහාර කැටි ගැසීමක් වෙන්නේ? ලදරුවන්ගේ කිරි ආහාර කැටි ගැසීමක් වෙන්නේ එයාලා ගන්න ප්‍රධානම ආහාරය විදිහට ගන්න කිරි ආහාර. මව් කිරි තමයි ගන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා දියරමය ආහාරයක් ගත්ත ගමන් අපේ ආමාශයේ අවශ්‍ය කොටස් ටික ජීර්ණය වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් බැහැර වෙනවා. මුත්‍රා විදිහට වැඩි ජල ප්‍රතිශතයක් එක්ක බැහැර වෙනෝනේ. ඉක්මනට ආමාශයෙන් අයින් වෙනවා. ඉක්මනට ආමාශයෙන් හිස් වෙනවා. ඔය කිරි ආහාර ජලයේ සහිත ආහාර ගත්තාම දියරමය ආහාර ගත්තාම. ඉතින් ලදරුව ගන්නෙ ප්‍රධාන ආහාරයක් විදිහට කිරි ආහාර. ඉතින් ඒක ඒ විදිහට ආහාර ජීර්ණ පද්ධතිය ඉක්මනට අයින් වුණොත් එයාලගේ බඩ හැම වෙලාවෙම හිස් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා කිරි ආහාර කැටි ගැසිලා තියෙන එක එයාලගේ වැදගත් වෙනවා. ඒ කියන්නේ බඩ පිරීලා තියෙන හැම වෙලාවම ආමාශයේ පිරීලා තියෙන අවශ්‍ය නිසා කිරි ආහාර කැටි ගැසීම ජීර්ණය හොඳින් සිදු වෙන්නත් යම් කාලයක් පවත්වා ගන්න කැටි ගැසීම කියන එක එයාලට වැදගත් වෙනවා. ආමාශය තුලදී විශේෂ දෙයක් විදියට දැන් ජීර්ණය කියන එක උනාට ඔයගොල්ලෝ ජීර්ණයේදී බලන්නකෝ ජීර්ණය උනේ මොනව විතරයිද? ප්‍රෝටීන විතරයි. ඒකත් සම්පූර්ණ ජීර්ණයක් උන්නේ නැහැ. අර්ධ ජීර්ණයක් උනේ. දැන්ට ඊට කලින් ජීර්ණය උනේ කොහෙද? මුඛයේදී. මුඛයේදී උනේ පිෂ්ඨයේ භාගයට ජීර්ණය වුණා. පිෂ්ඨය අර්ධ ජීර්ණයක් වුණා. ඒ ඇරෙන්නේ ඊට පස්සේ ආමාශයේදී තමයි ජීර්ණයක් වුණේ. එතෙන්දිත් ඇත්තටම ප්‍රෝටීන භාගයට ජීර්ණය වුණා ඇරෙන්න. කාබෝහයිඩ්‍රේට් වලට, ලිපිඩ වගේ දේවල් වලට මොකුත් දෙයක් වුණේ නැහැනේ. එතෙන්දි සිදු වුණේ නැහැ. තාම එතකොට මෙතෙන්දි අවශෝෂණයක් වෙන්න තරම් ජීර්ණයේ අන්තඵලයන් හැදුනේත් නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න ආමාශයේදී ජීර්ණඵල අවශෝෂණයක් වෙන්නේ නැහැ. ජීර්ණඵල අවශෝෂණයක් වෙන්න ඇත්තටම ජීර්ණඵල අන්තඵලයක් හැදුනේ නැහැ. ඒ නිසා එතෙන්දී ජීර්ණඵල අවශෝෂණයක් සිදු නොවේ. මේ වගේ ප්‍රශ්න අර කෙටි ප්‍රශ්න වලට ඒ වගේ දේවල් වලට වැදගත් වෙනවා. ඒක නිසා මේ කාරණේත් ලියා ගන්න. ජීර්ණඵල අවශෝෂණය උනේ නැතුවට සමහර දේවල් අපේ ආහාරවල තියෙන දේවල් මේ ආමාශයේදී අවශෝෂණය වෙනවා. කොහෙටද අවශෝෂණය වෙන්නේ? ආමාශයේ
අවට ඒ කියන්නේ ආමාශය වටේ තියෙනවනේ රුධිර කේශනාලිකාවෙම අපි රුධිර සංසරණ පද්ධතියදී කතා කරේ ධමනි ශිරා ගැන. එතකොට ඒ රුධිර කේශනාලිකා ජාලයට මේ ආමාශික බිත්තියේ ඉඳලා සමහර ද්‍රව්‍ය උරා ගන්නවා. ඒකට කියනවා අවශෝෂණය වෙනවා කියලා. ඒ අවශෝෂණය වෙන්නේ ජීර්ණඵල නෙමෙයි ආහාරයේ අඩංගු ද්‍රව්‍ය විදිහට ජලය, ග්ලූකෝස් සහ සමහර ඖෂධ වර්ග තියෙනවා නම් ආහාරයේ ඒ වගේ දේවල් අවශෝෂණයක් වෙනවා. මේකත් ඕගොල්ලන් සටහන් කරගන්න. දැන් පුතේ මේ වෙනකන් අපි කතා කරේ ආමාශය තුලදී වෙන ක්‍රියාවලිය. ඊළඟට කතා කරන්න තියෙන ආමාශයෙන් පස්සේ මොකටද යන්නේ? ශුද්‍රාන්තයට. එහෙම නැත්නම් කුඩා බඩවැල ලෙස හඳුන්වන කොටසට. එහෙම නැත්නම් ආන්ත්‍රය. තවත් දෙයකින් නම් ඒ කියන්නේ කුඩා ආන්ත්‍රයේ මුල් කොටස ග්‍රහණීය කියන නිසා ග්‍රහණීය කියලත් පොදුවේ හඳුන්වලා තියෙනවා ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේදී කුඩා ආන්ත්‍රය කියන එක. මෙතෙන්දී එතකොට මේ ශුද්‍රාන්තයට ඇතුළු වෙන ද්‍රව්‍ය මොනවද කියන එක ඔයගොල්ලෝ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මෙතන කහ පාටින් පෙන්නලා තියෙන මේ ද්‍රව්‍ය ටික ඇත්තටම ඔයගොල්ලන්ට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ ටික පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එතනින් ඇතුළු වෙන ආහාර ටික කියන්නේ මේ වෙනකන් ජීර්ණයෙන් ඉතුරු වෙච්ච ටිකනේ ඇතුළු වෙන්නේ. ආර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන. කොහෙදීද ආර්ධ වශයෙන් ප්‍රෝටීන ජීර්ණය වුනේ? ආමාශයේදී. පොලිපෙප්ටයිඩ් වලට කැඩුන අර සක්‍රීය පෙප්සින් මගින්. ඉතින් ඒවත් තියෙනවා ශුද්‍රාන්තයට ඇතුල් වෙන්න බලාගෙන. ඊළඟට තව මොනවද ශුද්‍රාන්තයට ඇතුල් වෙන්නේ? යන්නේ දැන් ජීර්ණයේ ඌහා නොවූ කාබෝහයිඩ්‍රේට්. එයි අර ආමාශයේදී නොවුනට කොහෙදද මුඛය තුලදී ජීර්ණය පටන් ගත්තා, භාගයට ජීර්ණය වුණා. ඉතින් ඒ වෙච්ච පිෂ්ඨය සහ අමතර කාබෝහයිඩ්‍රේට් වර්ග ටික දැන් ඔන්න ශුද්‍රාන්තය දක්වා ඇතුල් වෙනවා. තව ජලය, ලවණ, විටමින් වර්ග ඇතුල් වෙනවා. මොකද ජලයේ අවශෝෂණය වුණාට ආමාශයේදී සම්පූර්ණ අවශෝෂණයක් වෙන්නේ නැහැනේ. ඒ ලවණ, විටමින් වර්ග අඩංගු ආමලසය අර ආමාශයේදී හැදිච්ච ආමලසය කියන එක ශුද්‍රාන්තයට ඇතුල් වෙන්නයි යන්නේ දැන්. ශුද්‍රාන්තයේ ආරම්භක කොටස ග්‍රහණියට මේ ටික ඇතුල් වෙනවා. C හැඩති නැමුමක් තියෙනවා. ඒක තුලට තමයි මේ ටික මුලින්ම ඇතුල් වන්නේ ශුද්‍රාන්තයේ පිවිසුමක් විදිහට. මේ ටික දරුවනේ සාමාන්‍යයෙන් ගොඩක් අවධානයෙන් අහගෙන ඉන්න ඕනි කොටසක්. දැන් අපි කතා කරන්න යන්නේ ශුද්‍රාන්තයේ ක්‍රියාවලිය ගැන. මේ ටික තමයි ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ටිකක් හරි සංකීර්ණ වැඩ ටිකක් වෙන තැනකට තියෙන ශුද්‍රාන්තය. එතෙන්දී වෙන දේවල් තමයි මම මේ රූප සටහන් වලින් පෙන්නලා තියෙන්නේ. එතකොට මොනවද මේ ඉංග්‍රීසි අකුරු කියන එක ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්නම්. එතකොට ඕගොල්ලන්ට මේක හරියට අහගෙන ඉඳලා මේ රූප සටහන වගේ එකක් ඇඳගෙන ඊට පස්සේ මේ ඉංග්‍රීසි අකුරු වෙනුවට මොනවද මෙතන ලියන්න තියෙන්නේ කියන එක ඕගොල්ලන්ට බලලා ලියා ගන්න පුළුවන්. ඒක නිසා මුලින්ම මම කියන්නම් මෙතන C හැඩයට වගේ ඇඳලා තියෙනවා H අකුරෙන්. ඒ ඇඳලා තියෙන්නේ ග්‍රහණීය. එහෙම නැත්නම් ශුද්‍රාන්තයේ ආරම්භය. දැන් අර කලින් කිව්වේ ද්‍රව්‍ය ටික ආහාරයේ ඉතුරු වෙච්ච ද්‍රව්‍ය ටික ඇතුල් වෙන්නේ මේ H කියන කොටසට. ග්‍රහණියට තමයි ඇතුල් වෙන්නේ. ඊළඟට ග්‍රහණියට ඇතුල් වුණාට පස්සේ ඒ ග්‍රහණිය තුලදී තියෙනවා ආන්ත්‍රික යුෂය කියලා ග්‍රහණිය තුලම යුෂයක්. ඒක මගින් ග්‍රහණිය තුලදී ආහාර ජීර්ණය පටන් ගන්නවා. එතකොට මේ ශුද්‍රාන්තය තුලදී ලොකුවට ජීර්ණයක් වෙනවා. ඒක නිසා ලොකු ජීර්ණයක් වෙන නිසා ග්‍රහණිය තුල ජීර්ණය කරන්න ඕනි දේවල් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ එන්සයිම හෝ ඒ වගේ දේවල් වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනිනේ. ලොකු ජීර්ණයක් වෙනවා කියන්නේ එතන ලොකු ජීර්ණ යුෂයන් ටිකක් මෙතන තියෙන්න ඕනි. ඇත්තටම ග්‍රහණය තුලදී ජීර්ණ යුෂයන් විදිහට ශුද්‍රාන්තයේම ශ්‍රාව වෙන ආන්ත්‍රික යුෂය. ආන්ත්‍රය තුල නිසා ආන්ත්‍රික යුෂය ශ්‍රාව වෙනවා. හරියට ආමාශය තුලදී ආමාශික යුෂය වගේ. එහෙනම් මේ H ඇතුලේ තියෙන මොනවද? ශ්‍රාවය වෙන්නේ ආන්ත්‍රික යුෂය H ඇතුලෙම, ඒ කියන්නේ ග්‍රහණිය ඇතුලෙම ශ්‍රාවයක් වෙනවා. ඊළඟට මම මේ A අකුරෙන් පෙන්නලා තියෙන්නේ අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියක් විදිහට තියෙන අග්න්‍යාශය කියන එක තමයි A අකුරෙන් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ B අකුරෙන් පෙන්නලා තියෙන්නේ අග්න්‍යාශයේ ඉඳලා ගමන් කරන ප්‍රනාලයක්. අග්නාශයෙන් එන ප්‍රනාලයක් නිසා ඒකට නමක් දෙන්න පුළුවන්. මොකද්ද? අග්නාශයික ප්‍රනාලය කියලා.
එහෙනම් B හඳුන්වන්න පුළුවන් අග්නාශයික ප්‍රනාලය කියලා. ඊළඟට C කියලා කියන්නේ අක්මාව. C අක්මාව තුළ නිපද වෙනවා පිත කියලා රසායනික ද්‍රව්‍යයක්. ඒ පිත ගමන් කරන්නේ එතකොට අක්මාවේ සිට පිත ගමන් කරන E වලට අක්මාවේ සිට පිත ගමන් කරන්නේ E වලට එතෙන්දී E කියලා හඳුන්වන්නේ පිත්තාශය. E හඳුන්වන්නේ පිත්තාශය. පිත ගබඩා කරලා තියෙනවා తాවකාලිකව E කියන පිත්තාශය තුල. ඒ නිසා මෙතෙන්දී ඔයගොල්ලෝ තේරුම් ගන්න අග්නාශයික විෂය කිව්වට පස්සේ ඒක ශ්‍රාව වෙන්නේ අග්නාශය කියන එක අපිට ඒ වචනින්ම අහු වෙනවා. ආමාශික විෂය කිව්වට පස්සේ ඒක ශ්‍රාව වෙන්නේ ආමාශය කියලා අර කලින් කොටසේදී අපිට දැනගන්න ලැබුණා. ආන්ත්‍රික විෂය කිව්වහම ඒක ශ්‍රාව වෙන්නේ අන්ත්‍රය කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට පිත කිව්ව ගමන් ඒක නිෂ්පාදනය වෙන්නේ පිත්තාශයේ එහෙම නෙමෙයි. පිත తాවකාලිකව ගබඩා වෙන්නේ පිත්තාශයේ. එහෙනම් C කියලා කියන්නේ අක්මාවේ පිත නිපද වෙනවා. E කියන්නේ මොකද්ද? පිත්තාශය. පිත්තාශය වෙනකන් අක්මාවේ ඉඳලා පිත ගෙනහැල්ලා E කියන පිත්තාශයේ ගබඩා කරලා තියෙනවා తాවකාලිකව. එතකොට මේ පිත්තාශය ගබඩා කරලා තිබුණාට පස්සේ පිත F වලින් ගමන් කරනවා පිත අන්ත්‍රය කරා ගමන් කරන්න යොමු වෙනවා F වලට. එහෙනම් F කියන ප්‍රනාලයට නමක් දෙන්න පුළුවන්. පිත්ත ප්‍රනාලය කියලා. හරියට B වලට නමක් දුන්නේ අග්නාශයක ප්‍රනාලය කියලා. ඒ වගේ F කියන්නේ පිත්ත ප්‍රනාලය. F සහ B මොනවද? අග්නාශයක ප්‍රනාලයයි පිත්ත ප්‍රනාලයයි. ওই දෙකම එකපාරකට එකතු වෙනවා. තනි නලයකට එකතු වෙනවා. හරියට වතුර නල දෙකක් ඇවිල්ලා එක වතුර නලයකට ලොකු නලයකට සම්බන්ධ වෙනවා වගේ. එතකොට G හඳුන්වන්න පුළුවන්. අග්නාශික ප්‍රනාලයයි පිත්ත ප්‍රනාලය එකතු වෙන නිසා G හඳුන්වන්න පුළුවන් පොදු අග්නාශයික පිත්ත ප්‍රනාලය කියලා. G හඳුන්වන්න පුළුවන් පොදු අග්නාශයික පිත්ත ප්‍රනාලය කියලා. එතකොට G වලින් ඇතුල් වෙනවා අන්ත්‍රය එහෙම නැත්නම් ග්‍රහණීය තුලට ඇතුල් වෙනවා පිත්ත සහ මොනවද? අග්නාශික විෂය කියන එක. දැන් H වලට ලැබෙනවා ජීර්ණ විෂයන් තව වර්ග දෙකක් ලැබෙනවා. H ඇතුලේ කොහොමත් හිටිය ආන්ත්‍රික විෂය තව දැන් එකතු වුණා මොනවද? පිතත් එකතු වුණා අග්නාශික විෂයත් එකතු වුණා. ඒ කියන්නේ දැන් මෙතන ලොකු ජීර්ණයක් වෙන්න තමයි යන්නේ. ඒ නිසා තමයි මේ වගේ ජීර්ණ විෂයන් කීප දෙනෙක්ම මෙතෙන්දී හම්බ වෙන්නේ. දැන් මම මෙතෙන්දී ආයෙ මේ අකුරු ටික යාගෙන යන්නම්. H කියලා කියන්නේ ග්‍රහණීය, ඊළඟට A කියලා කිව්වේ අග්නාශය, B කියලා කිව්වේ අග්නාශයික ප්‍රනාලය, C කියන්නේ අක්මාව පිත හදන තැන, D කියලා කියන්නේ D වලින් හඳුන්වන්නේ ඒ කියන්නේ අක්මාවේ සිට පිත්තාශය දක්වා ගමන් කරන ප්‍රනාලය. ඊළඟට E කියලා හඳුන්වන්නේ පිත්තාශය. F කියලා හඳුන්වන්නේ පිත්ත ප්‍රනාලය. ඊට පස්සේ G කියලා හඳුන්වන්නේ පොදු අග්නාශයික පිත්ත ප්‍රනාලය. මේ කොටස් ටික ඇඳ ගන්න. ඊළඟට මේ අකුරු වෙනුවට ඔයගොල්ලෝ ඒ අදාළ වචන ලියා ගන්න. දැන් අපි අර කලින් කතා කරන්නේ ග්‍රහණීය තුලදී ඒ කියන්නේ ශුද්ධාන්තයේ ආරම්භය තුලදී ජීර්ණ විෂයන් කීප දෙනෙක්ම හම්බුණා කියලා. ඒ ජීර්ණ විෂයන් එකින් එක කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ග්‍රහණීය තුලම තිබුණා විෂයක්. ඒකට කිව්වා ආන්ත්‍රයේ තුලම තියෙන විෂය නිසා ආන්ත්‍රික විෂය කියලා. ඒකේ අඩංගුයි දරුවනේ මේ මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් කියන ජීර්ණ එන්සයිම්. සහ ශ්ලේෂ්මලත් අඩංගුයි. ශ්ලේෂ්මල කියලා කියන්නේ අපි දන්නවා තරලමය ස්වභාවයක් තියෙන ලිස්සන සුළු ගතියක් ඇති ශ්‍රාවයක් විදිහට නිකුත් වෙන දෙයක් නේ ශ්ලේෂ්මල කියලා කියන්නේ. තව ශ්ලේෂ්මල තියෙන තැන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ශුක්‍ර තරලේ ඒ වගේ තැන්වල ඒ වගේ මේ අපේ තියෙන මේ ජීවි තරලවල මේ ශ්ලේෂ්මල කියන එක තියෙනවා. ඒකේ වැදගත්කම තමයි ඒ තරලමය ස්වභාවයක් සහ ලිහිසි ගතියක් ලබා දීම මෙහිදී කරනවා. තව අපිට ශ්වසන පද්ධතියේදී ශ්ලේෂ්මල කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ ශ්වසන පද්ධතියට ඇතුල් වෙන දොවිලි වගේ අංශුන් පෙනහළු දක්වා ඇතුල් වීම වළක්වන්න ශ්ලේෂ්මල එතෙන්දිත් හම්බ වෙනවා. මේ මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් සහ
පෙප්ටිඩේස් කියන ජීන් එන්සයිම ද ශේෂ්මලත් එක්ක දැන් ආන්ත්‍රික විෂය අඩංගුයි. දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් නේද එතෙන්දි වෙන ජීර්ණයන් මොනවද කියලා? අර කලින් වීඩියෝ එක බැලුවා නම් ඕගොල්ලන්ට ඒක කියන්න පුළුවන්. මෝල්ටේස් මගින් වෙනවා මොනවද? මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය ග්ලූකෝස් අණු දෙකකට කැඩෙනවා. සුක්‍රේස් මගින් මොකද්ද වෙන්නේ? සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් වලට කැඩෙනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් වලට කැඩෙනවා මේ ඩයිසැකරයිඩ් නේ. ඒක කැඩෙන්නේ සුක්‍රේස් මගින්. සුක්‍රෝස් ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් වලට කැඩෙන්නේ සුක්‍රේස් මගින්. මේක පළවෙනි වීඩියෝ එකේ මුල් කොටස් බලන්න අර ජීන් එන්සයිම් වල කාර්යයන් කියන එක. ඊට පස්සේ ලැක්ටේස් වල කාර්යය මොකද්ද? ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩේ ග්ලූකෝස් ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් වලට කැඩෙන එක. ඊළඟ පෙප්ටිඩේස් වල කාර්යය මොකද්ද? දැන් ඕගොල්ලන්ට මතකයිනේ දැන් ආමාශය තුලදී ජීර්ණය භාගයට වුණා ප්‍රෝටීන වල. ඒ කියන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට කැඩුණා. ඒතකොට පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල දක්වා කඩන්නේ පෙප්ටිඩේස් කියන ජීර්ණ එන්සයිමේ මගින්. ඒ ටික තමයි මේ ආන්ත්‍රික විෂයෙන් වෙන ප්‍රතික්‍රියා විදියට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ටික ලියා ගන්න ආන්ත්‍රික විෂය අඩංගු සංඝටක හයිලයිට් කරලා මේ විදියට විශේෂයෙන් ලියා ගන්න. මේ අග්නාශයක විෂය ඊළඟට කතා කරා. අග්නාශය නිපද වෙන්නේ අග්නාශයෙන්මයි ශ්‍රාවය වෙන්නේ. අග්නාශික විෂය දැන් අපි කලින් කතා කරා මතකයිනේ පිත්ත ශ්‍රාවය වෙන්නේ පිත්තාශයෙන් වුණාට පිත නිපද වෙන්නේ පිත්තාශය නෙමෙයි අග්මාවේ. එහෙම වුණාට අග්නාශික විෂය ශ්‍රාවය වෙන්නේ නිපද වෙන්නේ අග්නාශයෙම තමයි. ඒකට අග්නාශය අඩංගු ජීන් එන්සයිම් විදිහට ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස් කියන්න පුළුවන්. ඒවයි කාර්යයන් ඒවත් අර පළවෙනි වීඩියෝ එකේ ආර්ජින පද්ධතිය සම්බන්ධ මීට කලින් වීඩියෝ එකේ මුලින්ම පැහැදිලි කරනවා. ට්‍රිප්සින් සහ පෙප්සින් වල දෙන්නගේම කාර්ය එකමයි. යාල කරන්නේ ප්‍රෝටීන භාගයට ජල විච්ඡේදනය කරනවා. කියන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට කඩනවා. හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. ට්‍රිප්සින් එතකොට ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට කඩනවා. හරියට ආමාශයේදී පෙප්සින් කරා වගේම. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය වගේම උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ සාමාන්‍යයෙන් පරීක්ෂා කරන ප්‍රශ්නයක් තියෙනවා. මේ ට්‍රිප්සින් කියන ජීන් එන්සයිම් එක කොහෙද ඉන්නේ? පෙප්සින් කොහෙද ඉන්නේ කියන එක. හොඳට මතක තියාගන්න පෙප්සින් හිටියේ කොහෙද? ආමාශික විෂයේ. ට්‍රිප්සින් ඉන්නේ අග්නාශික විෂයේ. එයා හම්බෙන්න ආන්ත්‍රය තුලදී. ඒ දෙන්නගේම කාර්ය එකයි. ඒ වුණාට එයාලා තැන් දෙකක ඉන්නේ. ඊළඟට ඇමයිලේස් කියන්නේ මොනවද? ඇමයිලේස් කියන එක ඒකත් හම්බුණා අපිට කේටයේදී නේද? කේටයේදී අර පිෂ්ඨය ඇමයිලේස් මගින් අර්ධව ජල විච්ඡේදනය කළා. ඇමයිලේස් මගින් මොනව බවට පත් කරාද? පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරානේ. අන්න එතෙන්දී වැදගත් වුණානේ. ඒකනේ අපිට අර එතෙන්දී කතා කරා මතකයිනේ ආහාර ටිකක් ගත්තාම පිෂ්ඨය සහිත පාන් කෑල්ලක් වගේ නිකන් අපි කෑවොත් පැන රසක් ටිකක් වෙලා යනකොට දැනෙන්නේ මොකක් නිසාද? මේ ඇමයිලේස් වල ක්‍රියාවෙන් සරල සීනි බවට මෝල්ටෝස් බවට හැරවෙන නිසා. එතකොට මේ ඇමයිලේස් එතන කේට ඇමයිලේස් සහ ටයිලින් කියලා නම් විශේෂ නමකින් හැඳුන්වනවා කේටේ තියෙන නිසා. ඉතින් මේ රසායනික ද්‍රව්‍යමයි මෙතන තියෙන්නේ අග්නාශික විෂයෙත් ඇමයිලේස් විදියට. තව තියෙනවා ලයිපේස්. මේ තුන් දෙනාම ඉන්නවා. ලයිපේස් වල කාර්යය මොනවද? ලයිපේස් වල කාර්ය වෙන්නේ මේ ලිපිඩ ජල විච්ඡේදනයේ දෙවෙනි පියවර. ඒ කියන්නේ ලිපිඩ බිඳිති බවට කැඩුණාට පස්සේ ලිපිඩ බිඳිති ග්ලිසරෝල් ධන මේද අම්ල වටපත් කිරීම තමයි ලයිපේස් වල කාර්යය. මේවා ඔක්කොම අර එන්සයිම් වල කාර්යයන් වල මුලින්ම ඉගෙනුනේ ඕගොල්ලන්ට ඒ ටික පැහැදිලි වෙන්න. එතකොට මේ කොටස් මේ ඇත්තට මේ දෙවෙනි වීඩියෝ එක බලන්න කලින් ඕගොල්ලෝ පළවෙනි වීඩියෝ එක බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ පළවෙනි වීඩියෝ එකේ මුලින්ම තියෙන එන්සයිම් වල ක්‍රියාවලිය ටික පාඩම් කරගෙනම වීඩියෝ එකට සම්බන්ධ වෙන එක තමයි හොඳම දේ. එතකොට මේ පාඩම ඕගොල්ලන්ට සාමාන්‍ය කෙනෙක්ට වැඩිය ලොකු ප්‍රමාණයක් පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස් වල කාර්යයන් ටික කිව්වා. ඊට පස්සේ මේකත් ලියා ගන්න. මේකෙත් මේ අග්නාශික විෂය ශ්‍රාවණ එන්සයිම ටික විශේෂයෙන් වෙන පාටකින් highlight කරලා දක්වනවා. එතකොට මේ අක්මාව තුළ නිපද වෙන පිත්ත මතකයිනේ පිත්තාශය තුළ ගබඩා වෙලා ඊළඟට පිතත් මේ
අන්ත්‍රය තුළට එකතු වුණා. පිතේ කාර්ය වෙන්නේ ලිපිඩ බිඳිති බවට පත් කිරීම. ඒකට කියනවා ලිපිඩ තෛලෝදකරණය කියලා. එතකොට මේ කාරණෙත් ලියා ගන්න ඊළඟට. මේ ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵලය, ඒ කියන්නේ දැන් ජීර්ණයේ අවසානයක් දක්වා සිද්ධ වුණා කියලා අපිට කියන්න පුළුවන් මේ ශුද්ධාන්තයේ මේ වෙනකන් අර ඔක්කොම එන්සයිම් වල ක්‍රියාවලිත් එක්ක. මුඛයේ වුණාට වැඩිය ආමාශයේදී ජීර්ණයේ වැඩියෙන් වුණා. ඊළඟට ආමාශයෙන් පස්සේ ශුද්ධාන්තයේ තුලදී ඒක තවදුරටත් අවසානයක් දක්වාම ජීර්ණය වුණා. දැන් මේ ජීර්ණය වුණාට පස්සේ හැදෙන්නේ අන්තඵලයන්. අන්තඵලයන් කියන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලයන් කියන්නේ අර මොනොසැකරයිඩ් වර්ග ටික. ඒ දක්වාම ආහාර ජීර්ණය වුණානේ. ඊළඟට ලිපිඩ වල අන්තඵලයන් කියන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල. ඒ දක්වාම ආහාර ජීර්ණය වුණානේ. ඒ කියන්නේ ඒවා අන්තඵලයන්. ඊළඟට ප්‍රෝටීන වල ජල විච්ඡේදනය. ඒත් ඇමයිනෝ අම්ල දක්වාම ජීර්ණය වුණානේ. ඒ කියන්නේ දැන් මේ හැදිලා තියෙන්නේ මොනවද? අන්තඵලයන් විදිහට මොනවද කියන්න පුළුවන්? ප්‍රෝටීන වල අන්තඵලයේ විදිහට ඇමයිනෝ අම්ල, ඊළඟට මොනොසැකරයිඩ් ටික, ඊළඟට ග්ලිසරෝල් මේද අම්ල වගේ දේවල් ටික තමයි ආහාරයේ මේ අන්තඵලයන් කියලා කියන්නේ. ඒවට මොකද්ද ඊළඟට වෙන්නේ කියලා මේ කියලා තියෙන්නේ. ඒ ටික මොකද්ද වෙන්නේ? අවශෝෂණයක් වෙනවා මේ ශුද්ධාන්තයේ තුලදී. අවශෝෂණයක් වෙනකොට ඔයගලන්ට මතකයි ආපාශය තුලදී ජීර්ණඵල අවශෝෂණයක් වුණේ නැහනේ. කියන්නේ අවශෝෂණය ඇත්තටම වෙන්නේ මේ ශුද්ධාන්තය තුලදී තමයි සිද්ධ වෙන්නේ. ඒ අවශෝෂණය වෙන්නත් ජීර්ණය සාමාන්‍යයෙන් හොඳට ලොකු ප්‍රමාණයක් වුණෙත් මේ ශුද්ධාන්තය තුලදී නිසා ඒවා කාර්යක්ෂම වෙන්න. ඇත්තටම අවශෝෂණීය කාර්යක්ෂම වෙන්නත් ජීර්ණය ඉතා හොඳින් සිදු වෙන්නත් සුවිශේෂී හැඩගැසීම් ටිකක් තියෙනවා මේ ශුද්ධාන්තය තුල. ඒක මොනවද කියලා අපි බලමු. ශුද්ධාන්තය ඉතා දිගු වීම. ශුද්ධාන්තය ඉතා දිගු වීමෙන් සාමාන්‍යයෙන් ශුද්ධාන්තය කෙටි කියලා හිතන්නකෝ. එතකොට මේ ජීර්ණඵලයන් අවශෝෂණය වෙන්න ලොකු වේලාවක් ආහාරය රඳා පවතින්නේ නැහැ, නික්මන්ට බැහැර වෙනවා ගුද මාර්ගයෙන්. ඒක නිසා ශුද්ධාන්තය දිගු වුණොත් ආහාරය අවශෝෂණය වෙන්න වෙලාවක් තියෙනවා. ඒක නිසා ඒක පහසුවක් වෙනවා. ශුද්ධාන්තයේ අභ්‍යන්තර බිත්ති මත වෘත්තාකාර නැමුම් තිබීම. දැන් උලන් මේ රූපේ පේනවා අර නැමුම් තියෙනවා වෘත්තාකාරව රවුම් ආකාරයට නැමීම් තියෙනවා ඇතුල් බිත්තිය. එහෙම තිබුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ වෘත්තාකාර නැමුම් මගින් ක්ෂේත්‍රඵලය වැඩි කරලා තියෙනවා. එතකොට හොඳට ජීර්ණයක් වෙන්න ඒක පහසුවක් වෙනවා. ඊළඟට ඒ වෘත්තාකාර නැමුම් මත තියෙන තුන්වෙනි කාරණේ අභ්‍යන්තර බිත්තිවල රැලි මත අංගුලිකා නැමැති වූ ඇඟිලි නම් ප්‍රසර පිහිටලා තියෙනවා. මේ රූපේ පැහැදිලිව පේන්න තියෙනවා ඇඟිලි වගේ ප්‍රසර. ඒවත් තිබීම මගින් තවදුරටත් ක්ෂේත්‍රඵලය වැඩි කරලා තියෙනවා. අංගුලිකා මත ඉතාසියුම් ශුද්‍ර අංගුලිකා තියෙනවා. ඒකින් ක්ෂේත්‍රඵලය ඊටත් එහා වැඩි කිරීමට වැදගත් වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය ටිකකින් වෙලා තියෙන ක්ෂේත්‍රඵලය වැඩි කරලා තියෙනවා. මොනවද? වෘත්තාකාර නැමුම්, ඊළඟට වෘත්තාකාර නැමුම් මත අංගුලිකා මත ශුද්‍රාංගුලිකා තියෙනවා. ශුද්ධාන්තයේ දිගු වෙලා තියෙනවා. මේ ඔක්කොගෙම ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලාවක් ආහාරය රඳා පවත්ව ගන්න උදව්වක් වෙලා තියෙනවා. ඊළඟට අංගුලිකා මේ බිත්ති තා තුනී වීම. ඒකින් අර ජීර්ණය වුණාට පස්සේ රුධිරයට අවශෝෂණය වෙන්න ලේසි වෙනවා. අංගුලිකා වලට මනා රුධිර සැපයුමක් ලැබීම. හොඳ රුධිර නාල ටිකක් මේකට සැපයුමක් විදියට ලැබුණාම අර අවශෝෂණය වෙන එක පහසුවෙන් වෙනවා. එතකොට කෙටියෙන් කිව්වොත් ආයෙත් මේ ශුද්ධාන්තයේ සුවිශේෂී හැඩගැසීම් මොනවද කියලා ශුද්ධාන්ත බිත්තිය ඉතා තුනී වීම, ඊට පස්සේ ශුද්ධාන්ත බිත්තිය ඉතා තුනී වීම වගේම ශුද්ධාන්තයේ දිගු වීම, ඒක මත වෘත්තාකාර නැමුම් පිහිටීම, ඒ මත අංගුලිකා තිබීම, ඒ මතත් ශුද්ධාංගුලිකා පිහිටීම සහ හොඳ රුධිර සැපයුමක් මේකට ලැබීම අපිට කියන්න පුළුවන්. මේ ටික ලියා ගන්න. මේ රූපය ඇඳ ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ශුද්ධාන්තයේ අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකා තුළට ජීර්ණඵල අවශෝෂණය වෙනවා. ඒ අවශෝෂණය වෙන්නේ ඇමයිනෝ අම්ල, විටමින්, खनिज ලවණ සහ මොනොසැකරයිඩ්. මේ ටිකත් ලියා ගන්න. ඔයාලා මේ ආර්ජින්න පද්ධතිය බලන්න කලින් රුධිර සංසරණ පද්ධතිය
සහ වසා පද්ධතිය බලලා තියෙනවා නම් මේ කියන කතාව තේරෙනවා. නැත්තම් ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන එකක් නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා කලින් මේ වීඩියෝස් බලන එක වැදගත් වෙනවා. රුධිර සංසරණ පද්ධතිය හා වසා පද්ධතිය කියන එක. දැන් මේ ලිපිඩ ජීර්ණයෙන් නැතිවන මේදාම්ල සහ ග්ලිසරෝල් කියන ඒවා හැදෙනෝනේ. ඒවා මේ පයෝලස නාලිකාවට අවශෝෂණය වෙනවා. පයෝලස නාලිකාව වසා වාහිනියක්. එම ද්‍රව්‍ය පයෝලස නාලිකාවේ සිට අවසානයේදී වසා පද්ධතිය ඔස්සේ රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. ශුද්ධාන්තය තුලදී නිපදවෙන මේ ඒ කියන්නේ ජීර්ණ වෙලා නිෂ්පාදනය වෙන ග්ලිසරෝල් සහ මේදාම්ල පයෝලස නාලිකාව තුලට අවශෝෂණය වෙනවා. අර රුධිර නාල තියෙන වගේම පයෝලස නාලිකාව තියෙනවා. ඒවටත් රුධිරයට අවශෝෂණය වෙනවා වගේම මේ ලිපිඩමය ද්‍රව්‍ය අවශෝෂණය වෙන්නේ පයෝලස නාලිකාවට. පයෝලස නාලිකාව වසා වාහිනියක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ වසා වාහිනිය මගින් වසා පද්ධතියට ඇතුල් වෙනවා. ඒ ලිපිඩ ජීර්ණඵල වසා පද්ධතියට ඇතුල් වුණාට පස්සේ රුධිර සංසරණ පද්ධතියට අවසානයේදී ඇතුල් වෙනවා. මේකත් සටහන් කරගන්න. රුධිරයේ ග්ලූකෝස් වැඩිපුර ඇති විට ඒවා ග්ලයිකෝජන් ලෙස අක්මාවේ තැන්පත් වෙනවා. අපේ රුධිරයේ ග්ලූකෝස් වැඩිපුර තියෙනකොට ඒවා ග්ලයිකෝජන් විදියට හරවලා අක්මාව තුල තැන්පත් වෙනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණාට පස්සේ තැන්පත් වෙච්ච ග්ලයිකෝජන් ටික බිඳ හෙළලා ග්ලූකෝස් රුධිරයට එකතු වෙනවා. මේ මම කිව්වේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන විදිය ගැන. එතකොට තේරෙනවා ඔයගොල්ලන්ට රුධිරයේ ග්ලූකෝස් වැඩි වුණාට පස්සේ ඒ වැඩි ටික ග්ලයිකෝජන් විදියට හරවලා අක්මාවේ තැන්පත් වෙනවා. ආය රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණාම අපි निराහාරව ඉන්න වෙලාවක වගේ ඒ තැන්පත් වෙච්ච ග්ලයිකෝජන් ටික ආය අනිත් පැත්තට ග්ලූකෝස් බවට හරවලා රුධිරයට එකතු වෙනවා. ඒ විදිහට තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන්නේ. මේ නෝට් එක ලියා ගන්න. මීට කලින් එතකොට මාතෘකාවක් දාගන්න. රුධිරයේ ග්ලූකෝස් යාමනය කියලා දාලා මේක ලියා ගන්න. ඊළඟට මහාන්ත්‍රය තමයි ශුද්ධාන්තයෙන් පස්සේ හම්බ වෙන අවසානයේ කියන්නේ ගුදයට කලින් හම්බ වෙන්නේ. මහාන්ත්‍රය කියන්නේ මීටර 1.5ක් විතර දිග කොටසක්. ඊළඟට එය උණ්ඩකයෙන් ආරම්භ වී ගුදයෙන් අවසන් වෙනවා. උණ්ඩකය කියලා කොටසකින් ආරම්භ වෙලා ගුදයෙන් තමයි මහාන්ත්‍රය අවසන් වෙන්නේ. මහාන්ත්‍රයේ විදුර කොටස. විදුර අවිදුර කියන වචන දන්න ඕනේ. විදුර කියලා කියන්නේ දුරින්, අවිදුර කියලා කියන්නේ ළඟින්. මහාන්ත්‍රයේ දුරින් හම්බ වෙන කොටස, ඒ කියන්නේ විදුර කොටස වන ගුද මාර්ගයේ තරමක් පළල් වූ ප්‍රදේශයකි. එහි කෙළවර විවරයේ ගුදේ පිහිටලා තියෙනවා. එහෙනම් ආහාරයේ ගමන් මාර්ගයම අපි කතා කරා. මුඛයෙන් සිට අන්න ස්රෝතය, ඊළඟට ආමාශය, ශුද්ධාන්තයේ, මහාන්ත්‍රය වෙනකන් අපි කතා කරා. මහාන්ත්‍රයෙන් ගුදෙන් මේ ආහාරයේ ගමන් කිරීම අවසන් වෙනවා. ජීර්ණඵල අවශෝෂණය නොවූ දේවල් මේ ගුදෙන් පිට වෙනවා. මහාන්ත්‍රය තුලදී සිදුවන කෘත්‍යයන් විදිහට අපිට කියන්න පුළුවන් මහාන්ත්‍රයට ඇතුල් වන තර්ලමය ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කර එම ද්‍රව්‍ය ආර්ධ ඝන තත්ත්වයට පත් කිරීම. දැන් මේ මහාන්ත්‍රයට ඇතුල් වන තර්ලමය ද්‍රව්‍ය තියෙනවනේ. ඒවැය තියෙන ජලය අවශෝෂණය කළා එම ද්‍රව්‍ය ආර්ධ ඝන තත්ත්වයට පත් කිරීම මහාන්ත්‍රයේ වෙන කාර්යයක්. ඒ සූදානම් කරන්නේ මල ද්‍රව්‍ය බවට පත් කිරීමට. ඊළඟට අර මතකයිනේ අපි පිත්තාශයේ ඉඳලා ශ්‍රාවය වුණා පිත්ත. එතකොට එතෙන්දී සාමාන්‍යයෙන් අපි පිත්ත ශ්‍රාවය වෙනවා කියලා කිව්වට ඒක අපි වැඩි දුර ඉගෙන ගන්නව නම් එතෙන්දී ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන් පිතත් එක්ක පිත් වර්ණක, පිත් ලවණ වගේ දේවලුත් එකතු වෙනවා. ඒ පිත් වර්ණක වල පාට කහ පාට නිසා තමයි මල වලට ආවේනික පැහැයක් ලැබිලා තින්නේ කහ වර්ණය.